ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කළ ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය පැත්ත ගියත් ඇත්ත කියන හිරු සවස 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම මදුෂාන් දෙසිල්. මම රෝෂිනී විජේසූරිය මුලින්ම අවධානය දවස උණුසුම් කළ සිරස්තල වෙත. කොවිඩ් වසංගතය මැද නත්තල පිළිගැනීමට ලොවම සූදානම්. දේවමෙහියන් සෞඛ්‍ය මාර්ගෝපදේශානුව. අවිසාවෙල්ල කොස්ගම සහ හංවැල්ල පොලිස් බල ප්‍රදේශ හුදකලා කෙරේ. නිරෝධන නීති කඩමින් රැස්වීම් වලට ගිය කොවිඩ් ආසාදිත ආගරපතනේ සභාපතිගේ පක්ෂ සමාජිකත්වය අත්හිටුවයි. කොත්තමල්ලි මුවාවෙන් යුක්‍රේනයේ සිට මෙරටට ගෙන වූ ශාකමය අපද්‍රව්‍ය බහලුම් 28ක් රේගු බහරයට. පොල්ගොල්ලේ තිදුරුමවක් අභිරහස් ලෙස ඝාතනය කෙරේ. දැරියක් අපයෝජනය කළ නිකවරටියේ සිව් දෙනෙක් රිමාන්ඩ්. දෙවනගල ඉඩම් ගැටලුව තවත් උඩුදුවයි. අදම CDB iDeposit ඩිජිටල් ස්ථාවර තැන්පතුවක් අරඹන්න. කොවිඩ් වෛරසයේ ශීඝ්‍ර ව්‍යාප්තියක් පෙන්නුම් කිරීම හේතුවෙන් අවිස්සාවේල්ල කොස්ගම රුවන්වැල්ල යන පොලිස් බල ප්‍රදේශ නැවත දැනුම් දෙනතුරු හොදකලා කෙරුණා. මාස දෙකකට අධික කාලයක් හොදකලා කර තිබූ වැල්ලම්පිටිය ලක්සඳ සෙවන නිවාස සංකීර්ණය අද අලුයම සිට හොදකලා භාවයෙන් නිදහස් කෙරුණා. මේ අතර කොවිඩ් ආසාදිතයින් 406 දෙනෙකු අද අලුතින් හඳුනාගෙන තිබෙනවා. දවසේ පුවත අවිස්සාවේල්ල කොස්ගම සහ රුවන්වැල්ල යන පොලිස් බල ප්‍රදේශ හුදකලා තත්ත්වයට පත් කෙරුණේ අද පස්වරුවේ සිටයි. එම ප්‍රදේශ හරහා තියෙන ප්‍රධාන මාර්ග වල වාහන ගමන් කරන්න පුළුවන් අදාළ ගමනාන්තයට. නමුත් මේ ප්‍රදේශවල නැවැත්වීම, මගින් ලබා ගැනීම, මගින් බැස්සවීම කිසිම ආකාරයකට සිදු කිරීමට හැකියාවක් නැහැ. ඒ වගේම මේ ප්‍රදේශවල පිටස්තර අයට ඇතුළු වීමට, නිවෙස් වලට යාමට, පදිංචි වීමට, ඒ වගේම తాවකාලිකව නවාතැන් ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. හුදකලා කරන ලද ප්‍රදේශ ඒ ආකාරයටම නිරෝධායන රීතීන් යටතේ පවතිනවා. නව ආසාදිතින් 580 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 38639ක් දක්වා ඉහළ ගියා. එම ආසාදිතින් අතරින් 507 දෙනෙකු පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතින් වන අතර බන්ධනාගාර පොකුරෙන් වාර්තා වන ගණන 72ක්. මහර බන්ධනාගාරයෙන් ආසාදිතින් 49ක්, බෝගම්බර බන්ධනාගාරයෙන් 7ක් සහ බූස්ස බන්ධනාගාරයෙන් එක් ආසාදිතයෙකු බැගින් වාර්තා වී තිබුණා. හෙට දිනේ පැවැත්වෙන නත්තල් උත්සවය සඳහා වෙනදට වගේ නත්තලට අමුත්තන් පෙන්වීම කරන්නේ නැහැ. උන්ට වෙනම අවස්ථාවක් ලබා දුන්නා තමන්ගේ මුදල් ගෙවලා බන්ධනාගාර ආපන ශාලා වලින් භාණ්ඩ ලබා ගන්න. සෑම බන්ධනාගාරයකම කතෝලික පල්ලියක් තියෙනවා. මේ පල්ලිවල දේව මෙහෙව පැවැත්වෙන්නේ නැහැ. බාහිරව පූජකවරු බන්ධනාගාරයට පැමිණෙන්නේ නැහැ. ප්‍රචාරය කරන දේව මෙහෙවල් බන්ධනාගාර තුල කරන්න අවස්ථාව ලබා දීලා තියෙනවා ගුවන් විදුලියේ හා රූපවාහිනියේ. කිසිසේත් PCR කරන එක නවත්තලා නැහැ බන්ධනාගාරේ. මේ බලිකර බන්ධනාගාරය ගත්තොත් සියලුම දෙනාට PCR කරලා ඉවරයි. අනික් බන්ධනාගාරවල ඒ එන විදිහට කරලා තියෙනවා. ගෙවුණු පැය 24 තුල වැඩිම ආසාදිතින් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර එම ගණන 228ක්. එම ආසාදිතින්ගෙන් 99 දෙනෙකු අවිස්සාවේලෙන් වාර්තා වන අතර කොළඹ කුරුඳුවත්ත සිනමන් ගාඩන් ප්‍රදේශයෙන් 29 දෙනෙකු සහ කොම්පඤ්ඤු විදිය ප්‍රදේශයෙන් 26 දෙනෙකු වාර්තා වුණා. වැඩිහිටි නිවාසවල සියලුම පාලිකාවන්ට සහ පාලකයින්ට මම ඉතාමත්ම තරයේ උපදෙස් දීලා තියෙනවා කිසිම ආගන්තුකයෙක් වැද්ද ගන්නට එපා කියලා. මොකද එය ඔවුන්ගේ ජීවිත ආරක්ෂාව උදෙසා. මේ වන විට වැකන්ද ප්‍රදේශයෙන් අපිට රෝගීන් වාර්තා වීම අපි දකිනවා. මරදාන ප්‍රදේශයෙන් රෝගීන්ගේ වාර්තා වීමක් දකිනවා. මේවා දැනටත් ලොක්ඩවුන් තත්ත්වයේ තියෙන්නේ. එය 105කට වඩා අඩු වෙන්නට ඕනේ. මේවා ලොක්ඩවුන් තත්ත්වය ඉවත් කිරීමට නම්. ගම්පහ දිස්ත්‍රික්කයේ ආසාදිතින් 108 දෙනෙකු සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 68 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. වශයෙන් ගත්තහම රටේ මතුවන රෝගීන් සංඛ්‍යාව එක්තරා විදිහක ස්ථාවර මට්ටමකට පවත්වාගෙන යන්න පුළුවන් වෙලා තියෙනවා. මේ තත්ත්වය මේ ආකාරයට ගියොත් මතුවෙන පොකුරු ඒ ස්ථානවලම පාලනය කරගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. 150ක් 200ක් ආපු තැන එකපාරට 54ට අඩු වෙලා තියෙනවා. ඒක කොහොමද උනේ? PCR ප්‍රමාණය අඩු වෙච්ච හින්දාද මේ රෝගීන් මේ විදිහට උනේ? එහෙම නැත්නම් තාක්ෂණික ගැටලු නිසා මේක පැහැදිලි කරා. දැන් ප්‍රශ්නයක් නැහැයි කියන කතාවද මේ කියන්නේ? ලෝකේ රටවල් සාර්ථක වෙච්ච ප්‍රධාන උපක්‍රමශීලී ප්‍රවේශ තුනෙන් වැදගත්ම ප්‍රවේශයක් නම් අවදානම sannivedana
සංනිවේදනය කිරීම. ඒක අපේ රටේ සිද්ධ වෙන්නේ නැත්තම් 2021ට අපි හදලා තියෙන සැලසුම් ටික අපි ක්‍රියාත්මක කරන්න. ජනතාවගේ සහයෝගය ගන්නේ කොහොමද අපි? ඒ නිසා මේක සෞඛ්‍ය බලධාරීන් අතින් වෙන බරපතල අඩුපාඩුවක් විදිහට අපි දකිනවා. කරුණා කළා අවදානම ජනතාවට සංනිවේදනය කිරීම සඳහා නිශ්චිත වැඩපිළිවෙලක් හදන්න. මේ අතර මෙරට කොවිඩ් ආසාදිතව සුවය ලැබූ මුළු සංඛ්‍යාව 30000 සීමාව ඉක්මවා ගියේ අද සුවය ලැබූ 686ක් සමගින්. මේ අතර මාස දෙකකට අධික කාලයක් හුදකලා කර තිබූ වැල්ලම්පිටිය ලක්සන්ත සෙවන නිවාස සංකීර්ණය අද පෙරවරුවේ හුදකලා බවින් නිදහස් කෙරුණා. කෙසේ වෙතත් කොවිඩ් ආසාදිතයන්ගේ ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් ත්‍රිකුණාමලය අබේපුර ග්‍රාම නිලධාරී වසම හා මුර්ගපුරි ප්‍රදේශයේ නැවත දැනුම් දෙනතුරු හුදකලා භාවයට පත් කර තිබෙනවා. මේ අතර මුතූර් පොලිසිය 13 දෙනෙකුද කොවිඩ් ආසාදිත බවට තහවුරු වී තිබෙනවා. ඒ වෙනුවෙන් මුතූර් පොලිසිය රාජකාරී කටයුතු සඳහා ත්‍රිකුණාමලය කොට්ටාසයේ වෙනත් පොලිස් නිලධාරීන් යොදවා ඇති බවයි පොලිසිය සඳහන් කළේ. මීගම ඒතුකාල ප්‍රදේශයේ ඉදිකරන සංචාරක හෝටල් වැඩබිමක සේවයේ නියුතු 5 දෙනෙකු කොවිඩ් ආසාදිත බවට තහවුරු වීමෙන් පසු ආරක්ෂිත නිවසක රඳවා තබා සිටියේදී ස්ථානයෙන් පලා යාමට උත්සාහ කර තිබෙනවා. කෙසේ වෙතත් ඔවුන් හලාවත කොළඹ ප්‍රධාන මාර්ගයේ කට්ටුව ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවටගෙන තිබෙනවා. හැටන් වටවල ප්‍රදේශයේ පෞද්ගලික ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවකින් 10 දෙනෙකුට කොවිඩ් ආසාදිත බවට තහවුරු වීම හේතුවෙන් එම කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දැමීමට පියවර ගැනුණා. එම කර්මාන්ත ශාලාවෙන් පසුගිය 14 වෙනිදා කොවිඩ් ආසාදිතයෙකු වාර්තා වීමෙන් පසු ඔහුගේ සමීපතම ආශ්‍රිතයින් 60 දෙනෙකුගේ කළ PCR පරීක්ෂණවලින් මෙලෙස 10 දෙනෙකු ආසාදිත බවට හඳුනාගෙන තිබෙනවා. මේ අතර කොවිඩ් ආසාදිත බවට තහවුරු ආග්‍රපතන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පැමිණි නුවරඑළිය නගරයේ ආසන්න ප්‍රදේශවල පැවති රැස්වීම් කිහිපයකට සහභාගී වූ CB රත්නායක ජීවන් තොණ්ඩබන් සහ SB දිසානායක මන්ත්‍රීවරුන් ස්වයං නිරෝධායනයට යොමු කෙරුණා. හැටන් දික්කොය නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකුටද කොවිඩ් ආසාදිත බවට අද තහවුරු වුණා. ඔහුද පසුගියදා ආසාදිත වූ ආග්‍රපතන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සමග රැස්වීම් කිහිපයකට සහභාගී වීම හේතුවෙන් ස්වයං නිරෝධායනයට යොමු කර සිටි අයෙක්. මේ අතර ලංකා කම්කරු කොංග්‍රසයේ පියවරගෙන තිබෙන්නේ අදාළ ආසාදිත සභාපති කදීර් සෙල්වන් මහතාගේ පක්ෂ සමාජිකත්වයේ තාවකාලිකව හිටුවීමටයි. ඒ නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කටයුතු කිරීම හේතුවෙන් අවිස්සාවේල්ල සීතාවක අපනයන සැකසුම් කලාපයෙන්ද නව ආසාදිතයින් 103 දෙනෙකු වාර්තා වීමත් සමග එම කලාපයෙන් වාර්තා වූ මුළු ආසාදිතයින් ගණන 380ක් දක්වා ඉහළ ගියා. එම ආසාදිතයින් හංවැල්ල දෙහියෝවිට ඇහැලියගොඩ යටියන්තොට ප්‍රදේශවල පදිංචිකරුවන්. පාදුක්ක උඩුමුල්ල ප්‍රදේශයෙන් ඇඟලුම් කර්මාන්ත ශාලාවකින් තවත් ආසාදිතයින් 10 දෙනෙකු වාර්තා වී ඇති අතර මේ වන විට එම කර්මාන්ත ශාලාවෙන් ආසාදිතයින් 33 දෙනෙකු හමු වී තිබෙනවා. ඔවුන්ගේ ආශ්‍රිතයින් මේ වන විට නිරෝධායනය සඳහා යොමු කිරීමට පියවර ගැනුණා. මාතර වැලිපිටියෙන් සහ හක්මන ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයින් 19 දෙනෙකු හඳුනාගත් අතර ඔවුන් මාතර කොටවිල සහ අම්බන්තොට ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කෙරුණා. මේ අතර ආර්ථික මධ්‍යස්ථාන පවත්වාගෙන යාම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කරුණු 8කින් සමන්විත විශේෂ මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දී තිබෙනවා. මේ අතර බස්නාහිර පළාතෙන් පිටව යන අයගේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ අදත් ස්ථාන 11කදී සිදු කෙරෙනවා. ඒනුගේගොඩ කොට්ටාසේ හංවැල්ල, පානතුර කොට්ටාසේ කැටකැඩුල්ල, ගම්පා කොට්ටාසේ හැලගල, ගිරිඋල්ල, සමනල බැද්ද, මීගම කොට්ටාසේ තෝප්පුව, බඩල්ගම, කළුතර කොට්ටාසේ බෙන්තර, තීනියාවල, අවිත්තාව සහ කලවාන යන ස්ථානවලදී ගෙවුණු දින කිහිපය තුළ සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වලින් හඳුනාගත් ආසාදිතින් සංඛ්‍යාව 17ක්. පසුගිය දින 3 බස්නාහිර පළාතෙන් පිටත්ව යන ප්‍රධාන මාර්ග යොමු කරමින් අපි ඇන්ටිජන් පරීක්ෂණ කරද්දී 17 දෙනෙක් කොවිඩ් ආසාදිතයන් වාර්තා වුණා. නොදන්න කමින් මේ ආකාරයෙන් පිට පළාත් වලට ගියා නම් පොකුරු 17ක් වුණත් පැන නගින්න අවස්ථාවක් තිබුණා. ඊයේ දිනේදී අසත්‍ය WhatsApp ප්‍රවෘත්තියක් රට පුරාවට යන්න ගත්ත නිරෝධායන ඇඳිරි නීතිය අද මධ්‍යම රාත්‍රියේ සිට පනවනවා කියලා මේක සම්පූර්ණ අසත්‍ය ප්‍රචාරයක්. නමුත් නිරෝධායන ඇඳිරි නීතියක් පැනවීමට මේ අවස්ථාවනට කිසිදු බලාපොරොත්තුවක් නැහැ. මේ මාලපේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ප්‍රතිකාර ලබන කුඩා බිලිඳකුගේ පළමු වසර උපන්දිනයේ නිරෝධායන නීතිවලට අවනතව සමරන්නට රෝහල් කාර්ය මණ්ඩලය කටයුතු කළ ආකාරයයි. මේ අතර නිරෝධායන නීතිවලට අවනත නොවී ඇත්කඳුර වැවරවුම ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මංගල උත්සවයක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් බිසරුවා හැරීමට කටයුතු කළා. එහිදී උණුසුම් තත්ත්වයක්ද හටගත්තා. මගුල් ගෙවල් ගන්න එපා කියලා තියෙනවා. දරුවගේ චාරිත්‍රයක් එක්කලා ඒ වැඩි ඉවර කරගන්න ඉවරයි නේ. ඔයාලගේ ජීවිත ආරක්ෂා කරගන්න අපි මේ ජීවාරා නැතුව වැඩ කරන්නේ. උනාට 100ක් මට විශ්වාසයි මේ කිසිම කෙනෙකුට කොරෝනා නැහැ කියලා.
ඒ විශ්වාස මම බාරගෙන උත්සාහ කරන ඕනම දඩේකට මම යටත් වෙනවා. වැරද්දක් කර බව පිළිගන්නවා. දැන් ඉතින් කට්ටිය හැමෝම කෑවුණා ගෙවල් වලට යනවා. දැන් මෙතනත් දැන් මේක තුලා මේක බලගෙන මැජික් එකක් වගේනේ. මේ අතර බ්‍රිතාන්‍යයෙන් හඳුනාගත් නව කොවිඩ් ප්‍රභේදයට මුහුණ දීමට මෙරට සෞඛ්‍ය අංශ සූදානමින් සිටින බව වසංගත රෝග විද්‍යා ඒකකයේ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළා. මේ වෛරසයේ තියෙන විශේෂත්වය තමයි මීට කලින් හඳුනාගත් වෛරස් ප්‍රභේදවලට වඩා ඉතාමත්ම වේගෙන් පැතිරෙනවා. නමුත් වඩාත්ම රෝගී තත්ත්වය උත්සන්න වීමක් හෝ මිය යාමක් අත්දැක නැහැ. නමුත් වැඩි රෝගී ප්‍රමාණයකට දැඩි සත්කාරය අවශ්‍ය වෙනවා. මේ පිළිබඳව ඉතාමත්ම විමසිල්ලෙන් සෞඛ්‍ය අංශ පසු වෙනවා. මේ වෛරසයේ ප්‍රභේද හඳුනා ගැනීම සඳහා ජාන විද්‍යාත්මක විශ්ලේෂණය සිදු කරන්න ඕන. අපේ රට තුළ අවශ්‍ය පහසුකම් තියෙනවා. ඒ නිසා අවශ්‍ය පරීක්ෂණ සිදු කිරීමේ බාධාවක් නැහැ. යම්කිසි විදියකින් ඒ වගේ රෝගීෙක් හඳුනාගත්තොත් වහාම ඔවුන්ට විශේෂිත ආරක්ෂක තත්ත්වයක් යටතේ ප්‍රතිකාර කිරීමටත් එයින් තවත් අයට රෝගය ආසාදනය වීම වැළැක්වීමටත් අවශ්‍ය කටයුතු මේ අවස්ථාවේ සිදු කර තියෙනවා. මේ අතර දකුණු කළුතර ප්‍රදේශයේ පදිංචිව සිටි 71 හැවිරිදි පිරිමි පුද්ගලයෙකුගේ මරණය වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 184ක් දක්වා ඉහළ ගියා. මේ අතර ගාල්ල දෙද්දුගොඩ ප්‍රදේශයේ පසුගිය 19 වනදා මියගොස් අධිකරණ නියෝගයක් මත කරාපිටිය රෝහලේ තැන්පත් කර තිබූ කොවිඩ් ආසාදිත පුද්ගලයාගේ මළ සිරුර අද ආදාහනය කෙරුණේ පොලිසියේ සහ විශේෂකාර්ය බලකායේ ආරක්ෂාව යටතේ. මුස්ලිම් ජාතිකයෙකු මියගිය තැනැත්තාගේ සිරුර ආදාහනයට විරෝධය පළ කර සිටි ඥාතීන් විසින් එම දේහය බහර නොගැනීම හේතුවෙන් අවසන් කටයුතු රජයේ වියදමින් සිදු කර තිබෙනවා. මේ අතර කොවිඩ් ආසාදනය වීමෙන් මියගිය පුද්ගලයන්ගේ දේහයන් පිළිබඳ අවසන් කටයුතු සිදු කිරීම එක් නීතියක් යටතේ සිදු කළ යුතු බව පවසමින් සිවිල් සංවිධාන නියෝජිතින් පිරිසක් අද කළුතර නගරයේදී උද්ඝෝෂණයක නිරත වුණා. මේ අතර මුස්ලිම් ජාතිකයන්ගේ කොවිඩ් ආසාදිත මළසිරුරු බොහොමදාන අයිතිය සහතික කරන ලෙස බල කරමින් කඳුරට සිවිල් සංවිධාන එකමුතුව නගර කිහිපයකදී උද්ඝෝෂණ පැවැත්වුවා. මේ අතර කොවිඩ් ආසාදිත පුද්ගලයෙකුගේ මරණයක් සම්බන්ධයෙන් ගාල්ල නගර සභාවේ නියෝජ්‍ය නගර අධිපති පවුස් නියාස් මහතා ගාල්ල මහනගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය බර්ට්‍රම් ගුණවර්ධන මහතාට තර්ජනය කර තිබුණේ මෙලෙසින්. අදාළ නියෝජ්‍ය නගරාධිපතිවරයාගේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් ගාල්ල දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරුන් සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා. මුළුමහත් රජයේ සේවකයන්ටම කරන ලද තර්ජනය කිරීමක් සහ අපහාස කිරීමක්, ඒ වගේම ඔවුන්ට තවදුරටත් එතන නිදහසේ තම රාජකාරී කරන්න පුළුවන්ද කියන ගැටලුව මතුවලා තිනවා. මින් ඉදිරියට අදාළ උපනගරාධිපතිවරයා සමග නිල කටයුත්තකට සහභාගී වෙන්නේ නැහැ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියෙක්. මුළු ගාලු දිස්ත්‍රික්කයේම සිටින සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරු සංකේත වැඩවර්ජනයක් කිරීමට තීරණය කරා. දෙන්න අතර වහින් පස්වීමක් ඇති වුණා. වෙන තර්ජනය කිරීමක් කියන එකක් එහෙම ඇති වුණේ නැහැ. සෞඛ්‍ය වෛද්‍යධාරී සංගමයේ වගේ තීරණයකට ගියෙක් ගැන මම කනගාටු වෙනවා. මේ අතර කොවිඩ් මරණ අවසන් කටයුතු සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව මෙලෙස අදහස් පළ කළා. මේ කාර්යගෙන දඟලන හැමදෙනාටම සඳහන් කරන්නේ සෞඛ්‍ය අංශවලට මේ ප්‍රශ්නේ විසඳා ගන්න ඉඩ හරින්න. ආණ්ඩුව කොච්චර වැරදිද බලන්න මේ වගේ සාකච්ඡාවක් උඩට එන්න ඉඩ කඩ දීම ඒකට තාක්ෂණික කාරණාවක් හැටියට මේක අරගෙන ඒ තීන්දුව తీරන ගන්නවා මිසක් ආණ්ඩුව මොකද කරන්නේ දේශපාලඥයෝ දෙපැත්ත හප්පා ගන්නවා. වෛරසය වැළඳිච්ච අයගේ දේහයන් පුච්චනවද නැද්ද කියන එක පන්සල් වල හාමුදුරුවෝ කියන්න ඕන කාරණාවක්. කෝවිල් වල පූජකයෝ නැත්තම් පල්ලි වල පූජකවරුන් කියන්න ඕන කාරණාවක්ද? මේකට එළියට බහින්න ඕනේ දේශපාලන පක්ෂද උද්ඝෝෂණය කරන්න ඕනේ. මේ මොනතරම් ප්‍රාථමිකද කියලා හිතන්නකෝ. ප්‍රශ්නේ වල්ගෙන් අල්ලගෙන දැන් අපි මේකට උත්තර හොයන්න හදනවා. ඊළඟට තවත් රටක මේක භූමදානය කරනවද ආදාහනය කරනවද කියන කාරණාව අපේ රටට ගලපන්න හදන්න එපා. එහෙම කියලා මේ මිනිස්සු අවුස්සන්න එපා. ආදාහනය කරනවද භූමදානය කරනවද කියන එක ගැන රටේ යහපත වෙනුවෙන් වඩා හොඳ දේ කළ යුතුයි කියන ස්ථාවරයේ ඉඳගෙන කටයුතු කරනවා නම් මේ කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. දැන් මේක දේශපාලන තුරුම්පුවක් කරගෙන තියෙනවා. ඒකෙන් දේශපාලන වාසි ගන්න හදනවා. ඡන්දෙට පෙරත් අපි දැක්ක එක කරනවා. පහුගිය දවස්වලත් ඒකම තමයි කරන්නේ. ඒක අර ෆුට්බෝලේ වගේ පයින් ගහ එහාට මෙහාට පයින් ගහ ඉන්නවා. අපි ආණ්ඩුවට කියන්නේ වහාම වෛද්‍යවරුන්ගේ ඒ විද්‍යාත්මක කරුණු මත පදනම් වෙලා ආණ්ඩුවේ තීන්දුව වහාම ප්‍රකාශයට පත් කරන්න. ජාති ආගම් කුල වර්ණ ලිංග අනුව නෙමෙයි තීන්දුව తీරන ගත යුත්තේ ලෙඩක් පිළිබඳ වසංගතයක් පිළිබඳ. වසංගතය පිළිබඳ තීන්දුව తీරන ගත යුත්තේ වෛද්‍ය අංශයේ විසින් බා දෙන්න තීරණ ක්‍රියාත්මක කිරීම තමයි අපි කළ යුත්තේ. ඉතින් ඒක නිසා ඒ දේශපාලනීකරණය කරන්නට දරන උත්සාහය අපි හෙලා දකිනවා. මේවා මේ මහ පාරට වැහැලා බෝඩ් අල්ලගෙන විසඳන තැනට මේ ආණ්ඩුව බලාගෙන ඉන්නේ.
ආණ්ඩුවේ සුපුරුදු හොරකම් ටික සුපුරුදු විදියට කරගෙන යන්න අවශ්‍ය වැඩ පිළිවෙලද? එක රටක් නම් එක නීතියක් තියෙන්න ඕනේ. එක ජාතීන්ට එක නීති තියෙන්න බෑ. ඕනම කෙනෙක්ට ඕනම කැබිනට් මැතිවරයෙක්ට තමාගේ අදහස කියන්න නිදහසක් තියෙනවා. ඒ නිදහස අපි නැති කරලා නැහැ. නමුත් සමස්තයක් වශයෙන් ගත්තාම රජයේ ස්ථාවරය ඉතාම පැහැදිලිව ඒ සම්බන්ධයෙන් කියා තියෙනවා. ආණ්ඩුව මුලින් ගැසට් කරලා තිබුණා. භූමි දානයත් කරන්න පුළුවන්, ආදාහනයත් කරන්න පුළුවන්. ඒක කළ යුතු ක්‍රමවේදය ගැනත් මඟ පෙන්වීමක් දීලා තිබුණා. ඊට පස්සේ තමයි මේ ගැසට් එක වෙනස් කළේ. මම දන්නේ නැහැ මොන කාරණයක් හින්දා ඒක වෙනස් කරාද කියලා. ආණ්ඩුව මේ වෙලාවේදී පරිණත තීරණයක් ගන්න ඕනේ. ඒක මුස්ලිම් සමාජයේ ප්‍රශ්නයක් නෙවෙයි. ලෝකයේ අනෙක් රටවල් මේ තීරණ හින්දා අපි දිහා බලන්නේ ශිෂ්ට රටක් දිහා බලන විදියට නෙවෙයි. අපේ ප්‍රතිරූපයට හානි කර ගන්නවා. දේශපාලන කරුණු සලකන්නේ නැතුව නිවැරදි තීරණේ ගන්න. කොවිඩ් මරණ ආදානය කරනවද භූමි දාන කරනවද කියන එක දේශපාලඥයන්ගේ ප්‍රශ්නයක්ද? ඒක ආණ්ඩුවේ ප්‍රශ්නයක්ද? ඒක සෞඛ්‍ය විද්‍යාත්මක ප්‍රශ්නයක්. ජේසු බිලිඳුන්ගේ උපත සිහි කෙරෙන අසිරිමත් නත්තල අද මධ්‍යම රාත්‍රියේ උදාවනවා. සකල ලෝකයාටම සාමය රැගෙන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත මෙවර සැමරීමට ලෝකවාසී ජනතාව සූදානම් වන්නේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්වයි. කිතුණු දහමට අනුව දෙවියන් වහන්සේගේ එකම පුතුණුවන් සකල ලෝකවාසීන් පාපයෙන් ගලවා ගැනීම පිණිස මෙලොව උපත ලැබීම නත්තල ලෙස සැලකෙනවා. මීට වසර 2020කට ප්‍රථම දෙවියන් වහන්සේ විසින් ඒ සඳහා තෝරාගත් මරියා මෞතුමිය විසින් බෙත්ලෙහෙමේ දිලිඳු ගවහලක් තුළ ජේසු බිලිඳුන් මෙලොවට බිහි කිරීමේ අසිරිමත් සිදුවීම අද මධ්‍යම රාත්‍රියේ ලෝකවාසී කිතුණුවන් සිහි කරනු ලබන්නේ මහත් බැතියෙන්. Let thy servant depart in peace according to thy word. Mine eyes have seen thy salvation, which thou hast prepared before the face of all people. කෙසේ වෙතත් COVID-19 ගෝලීය වසංගතයේ හේතුවෙන් මෙවර නත්තලේ අසිරියට එල්ල වී ඇති බලපෑම සුළුපටු නැහැ. කොහොමද නත්තල්? වෙනද වගේ නෑ නිදහස පොඩ්ඩක් අඩුයි නත්තල්. කොරෝනා නිසා සමරන්නත් බෑ. පුළුවන් විදියට සමරනවා. නත්තල් සැරසිලිමෙන්ම නත්තල් සමයට වෙනදා මාර්ග දෙපස ඉදිකරන තාවකාලික වෙළඳ කුටිද මෙවර දක්නට ලැබුණේ සුළු වශයෙන්. මේ සරේ සරු නෑ අපිට. මේ අවුරුද්දේ 75%ක්ම බැහැලා තියෙන බිස්නස්. ඔක්කොම නන්නතරලා තින්නේ. ඒ පාර ඔක්කොම කොරෝනා තමයි. එමෙන්ම සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් කිතුණු බැතිමතුන් මෙලෙස නත්තල් දේව මෙහෙයන් සඳහා සූදානම් වන ආකාරය දක්නට ලැබුණා. මෙරට ප්‍රධාන නත්තල් දේව මෙහෙය සීමිත බැතිමතුන් පිරිසකගේ සහභාගීත්වයෙන් කඳාන ශුද්ධ වූ සෙබස්තියන් මුනිඳුන්ගේ දේවස්ථානයේදී අද පැවැත්වෙනවා. ඒ අගරාධිකරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් මේ අවුරුද්දේ අපි ආගමික පිළිවෙත්වලට පමණයි මුල් තැන දෙන්නේ. හුදකලා කර නැති ප්‍රදේශවල වරකට 50ට නොවැඩි පිරිසක් සමග නත්තල් දේව මෙහෙය නිරෝධායන නීති රීති වලට අනුව සිදු කිරීමට පියතුමන්ලාට අවසර දීලා තියෙනවා. කෙසේ වෙතත් කොවිඩ් ව්‍යාප්තිය හමුවේ වුවද කොළඹ නගරය අසිරිමත් නත්තල පිළිගැනීමට මෙලෙස හැඩවී තිබුණා. ලොව ප්‍රධාන නත්තල් දේව මෙහෙය අද රාත්‍රියේ අතිඋතුම් ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමන් විසින් වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේදී පවත්වනවා. COVID-19 ගෝලීය වසංගතයේ හේතුවෙන් මෙවර වතිකානයේ ප්‍රධාන දේව මෙහෙයද පැවැත්වෙන්නේ සීමිත ජනසහභාගීත්වයකින්. මෙවර නත්තල් දේවමයට සහභාගී වීමට හැකිවන්නේ විශේෂයෙන් වතිකානු දේවස්ථානයේ අවට සිටින බැතිමතුන්ට. ඒ COVID-19 වෛරසයේ බලපෑම නිසා නත්තල් සමයේ ඉතාලිය තුල සංචරණ සීමා පනවා තිබීම හේතුවෙන් ඉතාලි වේලාවෙන් අද රාත්‍රී 7:30ට අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්පන්සේගේ ප්‍රධානත්වයෙන් ප්‍රධාන නත්තල් දේවී පූජා පැවැත්වීමට නියමිතයි. මේ අතර COVID-19 වෛරසයෙන් දැඩි බලපෑමක් එල්ලව ඇති බ්‍රිතාන්‍ය සහ ඇමරිකාව ඇතුළු රටවල ජනතාවද අසිරිමත් නත්තල පිළිගැනීමට සූදානම් වන ආකාරය විදෙස් මාධ්‍ය මෙලෙස වාර්තා කළා. නත්තල හා බැඳුණු තවත් වැදගත් සංකල්පයක් වන්නේ නත්තල් සීයායි. කොවිඩ් වසංගතය හමුවේ වෙනදා මෙන් නත්තල් සීයාට තෑගි රැගෙන කුඩා දරුවන් හමුවීමට පැමිණීමට නොහැකිවීම පිළිබඳව සංවේදී වීඩියෝවක් ලෝක සෞඛ්‍ය සංවිධානය
ලොව පුරා දරුවන් වෙනුවෙන් නිකුත් කර ඇත්තේ මෙලෙසින්. I can tell you that Santa Claus is immune to this virus and he is doing very well. Very important that all children of the world understand that physical distancing by Santa Claus and also of the children themselves must be strictly enforced. So it is really important that the children of the world still listen to their moms and dads and their guardians and make sure that they go to bed early on Christmas Eve. But Santa will be able to travel around the world to deliver presents. මේ අතර අද සහ හෙට සියලුම කතෝලික දේවස්ථාන අවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවන ලෙස පොලිස්පතිවරයා විසින් උපදෙස් දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා. කොවිඩ් මර්ධන ඖෂධයක් යයි පවසමින් කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිපද වූ පැණිය සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් සහතිකයක් නිකුත් කිරීම පිළිබඳ තමා දැනුවත් නොමැති බව දේශීය වෙදකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසනවා. මේ අතර අදාළ පැණිය සම්බන්ධයෙන් අදත් පාර්ශව රැසක් විවිධ අදහස් පළ කළා. ධම්මික බණ්ඩාර මහතාට ඖෂධ නිෂ්පාදනාගාරයක් පවත්වාගෙන යාමට සහ ඔහු විසින් නිෂ්පාදනය කළ පැණිය භාවිත කිරීමට අවසර ලබා දෙමින් ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබූ සහතිකය ධම්මික බණ්ඩාර මහතා විසින් ප්‍රතික්ෂේප කළා. මේ කොරෝනා කියන එකට බේතක් හදපු එක මේකේ නෑ කියලා පෙන්වන්න තමයි මේ ඔක්කොම කරන්නේ අපේ ආන්නේ. මට අපේ ආන්නේ මේකේ මනෝර නෑ. මේක මම බලාපොරොත්තු වෙන සාධකේ නෙවෙයි. වැරදි සාධකයක්. ඒක නිසා මම දෙවෙනි වතාවටත් ඉල්ලනවා. මට දෙන සාධකේ හරියට දෙන්න. නැත්නම් මට සාධකේ එපා. මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විශේෂ රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතාගෙන් ප්‍රශ්න කළා. පැණිය ගැන අහන්න තුන එක. ඉන්දියාවේ ආයුර්වේදයෙන් මේ ධම්මික පැණියට උදේස ලැබෙනවා. හැබැයි ධම්මික මහත්තයා ඒක ප්‍රතික්ෂේප කරනවා. තවම අපි දැනුවත් එවැනි ලේඛනයක් ඔහුට යවුවේ නැහැ. එimhe යවනවා නම් අපේ කොමසාරිස්තුමා එහෙම බාර දෙන්නේ. වෙන අයට ගිහිල්ලා ඒ ලියකීවල දෙන්න පුළුවන් කමක් නැහැ. ඉතින් අපිටත් ප්‍රශ්නයක් කොහොමද මේවා වෙන්නේ කියලා. ඉතින් අපිට දුක කනගාටුව කුණු වෙච්ච බිත්තරයක් අරගෙන කිකිලියට ගහනවා නම් මේ ඔක්කොම බිත්තර සෞතුයි කියලා හරි ප්‍රශ්නයක්. අපේ විදේශීය වෙදකම විශාල නිසා එක සිද්ධිය අහුලන්න එපා. ඒක පරීක්ෂණයක් කරලා යනවා. පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව අපි තීරණය කරමු මොකද්ද හොඳ තත්ත්වය කියලා. මේ අතර අප කළ විමසීමකදී ආයුර්වේද කොමසාරිස් චතුර කුමාරතුංග මහතා පැවසුවේ තම දෙපාර්තමේන්තුව විසින් ධම්මික බණ්ඩාර මහතා වෙත නිෂ්පාදනාගාර බලපත්‍රයක් නිකුත් කළ බවයි. කෙසේ වෙතත් ඔහු නිෂ්පාදනය කරන පැණිය කොවිඩ් සඳහා සුදුසුද යන්න පිළිබඳව තවමත් පරීක්ෂණ සිදු කරනවා. මේ අතර අදාළ ආයුර්වේද පැණිය සම්බන්ධයෙන් අදත් විවිධ පාර්ශ්ව අදහස් පළ කළා. සෞඛ්‍ය ඇමතුමිය අපේ කාලියම්මා කිව්වත් කමන්නේ. දැන් මේ කාලියම්මා කියනවා පැණිය බොන්න ප්‍රශ්නයක් නැහැ කියලා. කොවිඩ් මර්ධන සම්බන්ධව ඉන්න රාජ්‍ය ඇමතුමිය කියනවා මේක බොන්න එපයි කියලා. මම දන්නවා කොයි කාලියම්මා කියන දේද දැන් රටේ ජනතාව පිළිගන්නට ඕනේ. සහායනික පරේෂණ නොතියා රටේ ජනතාවට මේ පැණිය බොන්න දීලා මහා විපතකට ගෙනියන්න මේ ආණ්ඩුව සහ මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ යම් උත්සාහයක් දාන්න. මේකට මේ කොරෝනා වලටම දෙන්නේ කියලා සහතිකයක් දෙන්න උවමනාවක් තියනවද? එහෙම එකක් නැහැ. ඒ නිසා මෝඩ තකතිරු විදියට හැසිරෙන්නේ නැතුව මේ රටේ මිනිස්සු මේ වෛරසයෙන් ගලවා ගැනීමට සඳහා කාලිමෑනියෝ ඔබට මේ බෙහෙත ගැන ප්‍රකාශයට පත් කරා නම් ජනතාවට මේ බෙහෙත ලබා දෙන්න දැන් ආයුර්වේද දෙපාර්තමේන්තුව කියන විදිහට. අපි සතුටු වෙනවා. දේශීය වශයෙන් අපේ වෛද්‍යවරුන් මහා උත්සාහයක් ගත්තා. මේ වසංගත තත්ත්වය තුළ අපේ තියෙන දේශීය ඥානය තුළ ප්‍රශක්තිකරණ ඖෂධ සහ ඒකේ විසඳුම් හැටියට ඖෂධ සොයාගන්න. ඉතින් ඒවට විවිධ මත පළ වෙනවා. හැබැයි රජයේ වගකීමක් තියෙනවා. අපි රජයේ අනුගමනය කරන්නේ පිළිවෙල ඒ සායංග පරීක්ෂණ සිදු වුණාට පස්සේ නිශ්චිතම තීන්දුව ආවට පස්සේ විතරයි අපි රජයේ ඖෂධාලවල නිල වශයෙන් නිකුත් කිරීම සඳහා අවසර ලබා මාවනැල්ල ඓතිහාසික දෙවනගල රාජමහා විහාරයට අයත් භූමියේ මැනුම් කටයුතු සම්බන්ධයෙන් ඉඩම් හිමියන් දැනුවත් කිරීමේ රැස්වීම අතරතුර උණුසුම් තත්ත්වයක් හටගත්තා. ඒ අරණායක ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු දෙවනගල ඉඩම් නිරවුල් කිරීම පිළිබඳ සිදු කළ අසත්‍ය තොරතුරක් පදනම් කර ගනිමින්. දෙවනගල රජමහා විහාරයේ පුරාවස්තු වනසමින් අන්තවාදීන් පිරිසක් විසින් සිදු කරගෙන ගිය ඉඩම් කොල්ලය හිරු CIA හරහා හෙළිකිරීමත් සමග රජයේ අවධානය ඒ පිළිබඳ යොමු වුණා. ඒ අනුව පොදබිමට අයත් ඉඩම් මැන නිරවුල් කිරීමට පියවර ගැනුණු අතර එහිදී යම් බාධා කිරීම සිදු වූ බවත් අප වරින් වර වාර්තා කළා. සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ ප්‍රධානත්වයෙන් දෙවනගල අවට ඉඩම් හිමියන් දැනුම්වත් කිරීම සඳහා අද අරණායක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී රැස්වීමක් සංවිධානය කර තිබුණේ මෙවන් පසුබිමකයි. ජනතාවකට අගතියක් නොවන පරිදි පුරාවිද්‍යා ජාතික උරුමය ආරක්ෂා කරමින් ජනතාවගේ අයිතිය ආරක්ෂා කරමින් ඔබ සියලු දෙනාට සමග මේ ප්‍රදේශයේ සාමකාමී වාතාවරණයක් ඇති කිරීම මේ මූලික කරුණ.
මෙම අවස්ථාවට එක්ව සිටි අරුණායක ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ අජන්ත දිසානායක මන්ත්‍රීවරයා දෙවනගල බහරකාරී හිමියන්ට අපහාස කරමින් හා ඉඩම් මැනුම් කටයුතු පිළිබඳව අසත්‍ය ප්‍රකාශ කිරීමත් සමග රැස්වීම උණුසුම් වූයේ මෙලෙසින්. මෙච්චර කාලයක් මේවා කරගෙන ගිය අපිට රැක්කලක් තකාගෙන ගියත් අවසර ගන්න වෙනවා කිව්වොත් මම අහන්නේ ඇයි අපි අනවශ්‍ය කරදරයකට හෙලන්නේ කියලා. අපි මේ ජනතාව මේකට විරුද්ධයි. රැස්ව සිටි ඉඩම් හිමියන් නොසන්සුන් කළ මන්ත්‍රීවරයාට ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා මෙලෙස දැඩිව අවවාද කළා. අනතුරුව දෙවනගල ඉඩම් ගැටලු විසඳීම සඳහා තවත් සති දෙකක කාලයක් ලබා දුන් ආණ්ඩුකාරවරයා ඒ සඳහා විශේෂ කමිටුවක්ද පත් කළා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීතුමා වෙනුවෙන් ගරුතර මහා සංඝරත්නයේ සමාව ඉදලා සිටිනවා. මේ සභාව සම්පූර්ණයෙන්ම විකෘත කිරීම පිළිබඳව මහජන නියෝජිත විදියක් නැත්නම් තමන්ගේ ජනතාවට සේවය කරන්නේ කොහොමද? මේ අතර අද ඇති වූ නොසන්සුන්තාව පිළිබඳව දෙවනගල රජමහා විහාරයේ භාරකාරී හිමියන් මෙලෙස අදහස් පළ කළා. ඔයාලගේ දේශපාලන ඔයාලා කරන්න. අපේ දේශපාලන නැහැ අපේ උරුමය අපි ලකින්. මේ දෙවනගල ප්‍රශ්නේ අද අන්තවාදීන්ගේ සල්ලි වලට අජන්ත දිසානායක ඇතුළු පිරිස මේ සුළුතරයක්. ඌහන්ට දෙන්නේ අප්පුට දෙන්නේ ඉස්ලාම් අන්තවාදී. 15 වසරේ දැරියක අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇයගේ සීයා ඇතුළු 5 දෙනෙකු අත්අඩංගුවට ගැනුණා. මේ අතර පොල්ගොල්ල හරත්තමඩම ප්‍රදේශයේ මාර්ගයක් අසල පොහොර උරේක දමා තිබූ කාන්තා මලසිරුරක් අද උදෑසන සොයාගනු ලැබුවා. ඇයගේ මරණයට හේතු වී ඇත්තේද අතවර කිරීමේ උත්සාහයක්. පොල්ගොල්ල කලගොල්ලාගොඩ පදිංචි අදාළ කාන්තාවගේ සිරුර හරත්තමඩම ප්‍රදේශයේ තිබෙදී ප්‍රදේශවාසී කාන්තාවක් විසින් දැක තිබෙන්නේ අද පෙරහරුවේදී. මම මෙහෙම බලනකොට කුණු මල්ලා දිග කුණු මල්ලා මං ඊට පස්සේ දැන ගියා මේ කුණු මලු දානවා කියලා මං ගිහින් මගේ යාළුවට කියන්න. එයා තමයි පස්සේ කිව්වේ මෙහෙම මිනිහක් මල්ලා රෑ ආරංචි වුණා. මට එතකොට තමයි බය හිතුනේ නැත්තම් කිව්වනම් අපි දෙන්න ඇවිල්ලා ඔක ලියලා බලනවා. සිද්ධිය සම්බන්ධයෙන් පොල්ගොල්ල කලගොල්ලාගොඩ ප්‍රදේශයේ පදිංචි 30 වසරේ තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ අදාළ සැකකරු විසින් මෙම කාන්තාව සිය නිවසට කැඳවා පිහියක් පෙන්වා තර්ජනය කිරීමෙන් අනතුරුව ඇයට අතවර කිරීමට උත්සාහ කර ඇති බවයි. ඊට විරෝධය පළ කළ අවස්ථාවේ සැකකරු ආසන්නයේ තිබූ පොරවකින් ඇයට පහර දී ඇති බවද හෙළිපී තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය අද පැවැත්වුණේ තෙල්දෙණිය මහේස්ත්‍රාත්වරයාගේ ප්‍රධානත්වයෙන්. ඉතින් අහිංසක විදියට තමයි ඉතින් ජීවත් වුනේ. මහත්තයා කුලී වැඩ කරලා එනකොට ඉතින් ඒ සල්ලි වලින් තමයි දරුවෝ තුන් දෙනාත් මේවා කරන ලොකු පුතා උසස් පෙළ ලියනවා. එයාට තමයි වියදම් කර කියා හිටියා අපි එක්ක. හන්දෑ ගෙදර අපෙන්ද කෝල් කරාට පස්සේ මේ ෆෝන් එක වැඩ කරපු නැති හින්දා අම්මත් එක්ක තව රැස්වීමට යන එක්කන්ට කෝල් කරාට පස්සේ තමයි කිව්වේ මේ එකට විතර ඉවර වෙලා එයාලා ගෙදරිනුත් තේ බීලා ආවේ කියලා. අපි කෝල් ගද්දි 4 මාට. ඒ නැතිඳ තමයි ගිහින් බැලුවේ අපි. ඊට පස්සේ තමයි ගමේ අය ඔක්කොම හැමතැනම හොයලා නැතිඳ පොලිසියට කෝල් කරේ. මේ අතර නිකවරටිය දිවුල්ලෑකුඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 15ක දැරියක් අපයෝජනය කිරීමේ චෝදනා මත තරුණීන් 4 දෙනෙකු සහ දැරියට අඩත් එට්ටම් කිරීමේ චෝදනා මත ඇගේ සියා නිකවරටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. පසුගිය 22 වෙනිදා පෞද්ගලික උපකාරක පන්තිකට ගොස් ඇති අදාළ දැරිය නිවසට නොපැමිණීම හේතුවෙන් ඇගේ මව පොලිසියට පැමිණිල්ලක් කර තිබුණා. කෙසේ වෙතත් පසුව නිවසට පැමිණි දැරිය සම්බන්ධයෙන් පොලිසිය සිදු කළ විමර්ශනවලදී මෙම කරුණු අනාවරණ වී තිබෙනවා. එහිදී දැරිය පවසා ඇත්තේ තමා මාස 2ක පමණ කාලයක් තිස්සේ අපයෝජනයට ලක් වූ බවයි. සිද්ධිය සම්බන්ධයෙන් වයස අවුරුදු 18ත් 35ත් අතර සැකකරුවන් සිව් දෙනෙකු සහ ඇගේ සියා පොලිසිය විසින් අත්අඩංගුවටගෙන නිකපරටිය මහේස්ත්‍රාත් අධිකරණ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පළමු සැකකරුවන් සිව් දෙනා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටත් දැරියගේ සියා අප මත නිදහස් කිරීමටත් නියෝග කෙරුණා. යහපාලන රජයේ නීතිය ක්‍රියාත්මක වූ ආකාරය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ක්‍රියා කළ ආකාරය සම්බන්ධයෙන් මහා සංඝරත්නය ඇතුළු පාර්ශ්ව කිහිපයක් අදත් අදහස් පළ කළා. අපි දැක්කනේ අධිකරණයේ ඉන්න විනිසුරුවෝ රංජන් රාමනායකට උමනා විදියටත් ශානි අබේසේකරට උමනා විදියටත් Tamanට උමනා විදියට හසුරුවලා තියෙනවා. ඒකේ පැහැදිලිවම උදාහරණයක් තියෙනවා දුමින්ද සිල්වා මහත්මයා ගැන. එතුමා ගැන සම්පූර්ණයෙන්ම සාකච්ඡාවක් දානවා. මේමයි මෙයා හිරේ දාන්න ඕන ක්‍රමවේදය. එයා හිරේ දැම්මාම කවුද සතුටු වෙන්නේ? එතකොට නීතිය Tamanට උමනා විදියට අතට අරගෙන කටයුතු කරපු බවක් තමයි මේ තුලින් දකින්න ලැබෙන්නේ. අසුගේ යහපාලන ආණ්ඩුව සමයේ ඇමතිකම් දරනකොටනේ මේ රටේ නීතිය අවභාවිතා කළේ.
ශානි අබේසේකර ඇතුළු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නීති අවභාවිතා කරමින් බොළු සාක්ෂි නිර්මාණය කරලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගෞරවය කෙලසපු ඒ කාරණාවන් පිළිබඳව කවුරුත් කතා කරාද? නිවැරදි මිනිස්සු දංගෙඩියට යවලා නිවැරදි මිනිස්සු හිරගෙවල් වලට ගාල් කරේ ඔය සජිත් ප්‍රේමදාස මහත්මයා ඇතුළු පිරිස ඔය ආණ්ඩු කරන කාලය තුල කියනක මතක් කරන්න එපා. විපක්ෂයක් විදිහට ඉද්දී අපේ විපක්ෂය මර්ධනය කරන්නා වූ කටයුතු බාර අරගෙන තිබි ශානි අබේසේකර. ඒ වගේම ශානි අබේසේකර රංජන් රාමනායකලා පුද්ගලිකව දුරකථනයෙන් කතා කරලා දුමින්ද සිල්වා මැතිතුමාලා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් උපදෙස් දෙනවා. ඒ වගේම නඩුකාරින්ට කතා කරනවා. දුමින්ද සිල්වා මැතිතුමාලාට නීතියේ සාධාරණත්වයේ ඉෂ්ට වෙන්න ඕන කියන තැන අපි ඉන්න. අපි බොහොම පැහැදිලිව දැක්කා රංජන් රාමනායක මන්ත්‍රීවරයා ශානි අබේසේකර අතර වුණ දුරකථන සම්බන්ධ වලින් සමහර අය හිරේ දානවට කැමති වෙනවා. සමහර අය හිරේ දාන්න ඕනේ කියනවා. හිරේ දාපුවම මම වැඩේ කරන්නම් කියනවා. මේ වගේ බලපෑම් මෙතන තිබුණා කියලා බොහොම පැහැදිලි. ඒ නිසා මේ ගත්ත තීන්දුව වලට වැරදි තීන්දුව අරන් තියෙනවා නම් වැරදි විදියට යම් යම් පුද්ගලයන් හිරේ ඉන්නවා නම් ඔවුන්ට සාධාරණ කිස්ස කිරීම අනිවාර්යෙන් කළ යුතුයි. දවස් 30ක්ම unlimited Netflix බලන්න. unlimited data pack එකක් මුළු පවුලටම unlimited fun එකක් අරගන්න. අදම active කරගන්න. ත්‍රිකුණාමලය චීන වරාය මේසමට අයත් කුරුසකන්ද පූජනීය ස්ථානය රැක ගැනීම සඳහා කටයුතු කරන බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අන්තවාදීන්ගෙන් එම පූජා භූමියට සිදුවන අකටයුතුකම් පිළිබඳව හිරු ප්‍රවෘත්ති හරහා හෙළිකිරීමෙන් පසු කුරුසකන්ද ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින්. මේ කතෝලික ජනතාවගේ ඉමහත් ගෞරවාදරයට පාත්‍ර වන කුරුසකන්ද පූජා භූමියයි. වසර 50කට වැඩි අතීතයකට උරුමකම් කියන කුරුසකන්ද කලක් තිස්සේ වරින් වර අන්තවාදීන්ගේ ග්‍රහණයට ලක්වන පුදබිමක්. මේසම බහර පූජකතුමන්ට පවා මරණ තර්ජන එල්ල කරමින් මෙම ස්ථානයෙන් පළවා හැරීමට අන්තවාදීන් උත්සාහ කරන්නේ මෙහි ඇති ඉඩම් ආක්‍රමණය කිරීමේ අරමුණින්. පසුගිය ඔක්තෝබර් 7 වෙනිදා එහි මෑතකාලීන සිදුවීම හිරු ප්‍රවෘත්ති ඔස්සේ අප රටට හෙළි කළා. එම අනාවරණයත් සමග මේ පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වූ අතර පාර්ලිමේන්තුවේද ඒ පිළිබඳ කතාබහට ලක් වුණා. ඒ අනුවයි වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා ඇතුළු පිරිසක් කුරුසකන්ද පූජා භූමිය නිරීක්ෂණය සඳහා පැමිණියේ. මේ ගේට යන්න මෙතනින් කඩාගෙන තමයි හැමතිස්සෙම මේක අල්ලගෙන මේ මෙතන කොන්ක්‍රීට් මාක් තියෙනවා. මේ දෙපැත්තෙන් අල්ල අපිට පොඩි කොරිඩෝර් වගේ තමයි තිබුණේ. මේ කුරුස කුමාර වලවලට ගිහින් දාලා අර අතන කුරුසකන්ද ළඟ බාබකියු ගහනවා. බලන්න ගිහින් අම්මා කුරුසෙම කඩලා තියෙන්නේ. 2001 ඉඳලා මේ කුරුස කඩන එක වෙනවා සර්. ෆෝනේ එක වලයි තමයි තියෙන්නේ. මුළු ඔක්කොම ආයින් දාලා තියෙනවා මේ බෝඩ් දාලා තියෙනවා මේ ඉන්නකට පාගියල ඉවරලා මේ වල අධිකාරිය සතුයි කියලා. පාදගේ අවශ්‍යතාවය තියෙන පාදාර පාස්කු දිනවල ආවට පස්සේ මෙතෙන්ට වෙනම ඒ මේකක් හදාගෙන අවශ්‍යතාවය ගැන සම්පූර්ණම ලියලා ලැබෙන්න සලසන පාද. අවශ්‍යතාවය විදිහට අපි කරන්න තියෙන වැඩ කටයුතු කරනවා. මෙතන දැක්කම මේක පෞරාණික කිතුණු බැතිමතුන්ගේ පුදබිමක් බවට පත් වෙලා තියෙනවා. නමුත් මේක වරාය අධිකාරිය සතු භූමියක්. ඒ නිසා ඒ ආගමික කටයුතු කරන්න කුරුසකන්දට යන්න දේව මෙහෙවල් ඉටු කරන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල සකස් කරන්න අපි අමාත්‍යාංශය තුලින් කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. අපට උන අසාධාරණය පිළිබඳව හිරු මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුණ නිසා තමයි මේ කුරුසකන්ද පිළිබඳව ගොඩක් අය දැනගත්තේ. හිරු නාලිකාවට අපගේ අවංක ස්තුතිය පුද කර සිටිනවා. උත්සව අත්තිකාරම් වෙනුවට රජය යෝජනා කළ පරිපූරක උත්සව ණයෝජනා ක්‍රමය රජයේ සේවකින් රැවටීමක් බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පවසනවා. මේ අතර වත්මන් ආර්ථික තත්ත්වයේ සම්බන්ධයෙන් තවත් පාර්ශ්ව කිහිපයක් අදහස් පළ කළා. හාල් පිළිබඳව විතරක් මේ ආණ්ඩුව බලයට පත් වුණාට පස්සේ ගැසට් 5ක් ගැහුවා. මොන ගැසට් ගැහුවත් සක්කරයාගේ පුතා වයිමාවත් හාල් මිල අඩු වෙලා නැහැ. බන්දුල ගුණදන මහත්මයාම විහිළුකාරයෙක් වෙලා තියෙනවා. එතුමාටම පිළිගන්න සිද්ධ වුණා මේ ගැසට් ගැහිල්ලෙන් හාල් මිල අඩු වෙන්නේ නැහැ කියලා. නත්තල් කාලේ රජයේ සේවකයන්ට අත්තිකාරමක් ඇත්තරම ලබා දෙනවා. ඒ උත්සව අත්තිකාරමත් මේ දවස්වල නැවතුවා. ඒ වෙනුවට සේවකයෝ රවට්ටන්න අලුතෙන් සහන ණය දෙනවා කියලා කිව්වා. පරිපූර්ණක උත්සව ණය යෝජනා ක්‍රමය කියලා. ඒකට චක්‍රලේඛනුත් නිකුත් කරා. ඒ චක්‍රලේඛට 90.625 මාසික පොලි. හැබැයි වාර්ෂික පොලිය ගත්තම 107.5. ඉතින් ඒක සාමාන්‍ය බැංකුවල මෙතෙක් කල් තියෙන ක්‍රමය. මේක මේ අලුත් දෙයක් නෙමෙයි. ඊළඟට බැංකුව මේ අයදුප්පතේ තව කොන්දේසියක් දාලා තියෙනවා. මොකද්ද? කෙසේ වෙතත් ණය මුදල පොරොන්දු ප්‍රකාරව ගෙවන්නේ නම් බැංකුවේ අභිමතයේ පරිදි
අදාළ පොලිය 9.5 බැගින් ණය කිරීමට නීත්‍යානුකූලව හැකියාව ඇති බව පිළිගනිමි. මේ අයදුම් පත්‍රයට ඒ ණය ඉල්ලුම් කරු අත්සන් කරන්න ඕනේ. මේ එකඟතාවයට ආවට පස්සේ තමයි ණය නිකුත් කරන්නේ. ඇත්තම ගත්තොත් රජය ඔය කියන 0.625ටත් නෙමෙයි ඊටත් වැඩි 9.5 දක්වා වැඩි කරනවා. දැන් පක්ෂයේ ඉන්න මහත්තුරු කෑමෙන් පසු නින්දට පෙර හෘදේ සාක්ෂියට එකඟව කල්පනා කරලා බලන්න ඕනේ. තමන්ගේ අවුරුදු 5 යට 2015ට වඩා 16, 16ට වඩා 17, 17ට වඩා 18, 18ට වඩා 19 කියන මුළු සෑම වර්ෂයකදීම මේ රටේ ආර්ථිකයේ කාබාසිනිය වුණා. ඒ නිසා මම මේක ගැන සංඛ්‍යා දත්ත ප්‍රස්තාර සහිතව පොතක් ලියලා තියෙනවා ආර්ථික ආසානාසිය කියන. දැන් මේ විපක්ෂයේ ඉන්න සියලුම ගරු මන්ත්‍රීතුමන්ලා ආර්ථික ආසානාසිය කියව ගන්න ඕන. නරකට රටක් පාලනය කරලා ඉවර වෙච්ච නිසා තමයි මේ අමාරුව අපිට තවදුරටත් දැනෙන්නේ. අලුත්ම ලොකු සයිස් ටීවී එකක් ගන්න. ලොකු හුවමාරුවක් නම් හිමි කරගන්න. සිංගර් පමණයි. දැන් රටවටා හිරු. රටවටා හිරු. උතුරු ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර ප්‍රධාන සංඝනායකව වැඩවිසූ අපවත් වී වදාළ පූජ්‍ය අලුත් නුවර සුමනතිස්ස නාහිමියන්ගේ අනුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් කෝට්ටේ මාදිවලදී නිරාපරණය කෙරුණා. නත්තල අසිරිය බෙදා ගැනීම නිමිති කර ගනිමින් වත්තල නායකකන්ද ශාන්ත මරියා දේවස්ථානයේ මිසම්මාසී දරුවන් සියදෙනෙකු සඳහා ජේසුගේ අසල්වැසියෝ සංවිධානය සහ සිලොන් චොක්ලට් කැන්ඩෝස් ආයතනය එක්ව මිසම් පාලක ප්‍රිය ජයමාන පිතුමාගේ ප්‍රධානත්වයෙන් ත්‍යාග ප්‍රදානය කිරීමක් අද සිදු කෙරුණා. යුක්‍රේනයේ සිට මෙරටට කොත්තමල්ලේ ගෙන්වන මුවාවෙන් ගෙන්වන ලද ශාකමය අපද්‍රව්‍ය සහිත බහලුම් 28ක් ශ්‍රී ලංකා රේගු භාණ්ඩ අංග නිලධාරීන් විසින් කළ වැටලීමකදී සොයාගෙන තිබෙනවා. නිරන්තරයෙන් රියානතුරු සිදුවන ස්ථානයක් වන පොල්ගස්සෝවිට රිලාවල මන්සන්තියේ අනතුරු කිහිපයක් සිදුවන ආකාරය CCTV කැමරාවල සටහන් වුණේ මේ ආකාරයෙන්. පොළොන්නරුවට ඇදහෙළෙන අධික වර්ෂවත් සමග පරාක්‍රම සමුද්‍රයේ වාහනදුරටු දෙකක් අඩිය බැගින් විවෘත කර තිබෙනවා. මේ අධික වර්ෂවත් සමග සෝමාවතිය මාර්ගය ජලයෙන් යටපැති ආකාරයයි. ඒ සමගින් 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත්වනවා. පැත්ත නොගත් ඇත්ත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කරගන්නට ඔබේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. නැවත හමු වෙමු රාත්‍රී 9:55ට. ආයුබෝවන්.